දසුන්ගෙන් සුබ ලකුණු වැඩිම කඩළු එක්ක කැපී පෙනෙන ලහිරු කුමාර පරාජයන් එක්ක ලැබුණු වටිනම පාඩම් ටික කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදුව තුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ඉන්දියා යවුන් පන්දු යවන්නන් හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබමින් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග පැවැත්වෙච්ච 2020 තරගාවලිය අවසන් කරද්දී කළු වලාවන් මැද රිදි රේඛාවක් වගේ දසුන් ශානක කියන පිතිකරුවා අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. අවුරුද්දකට ඩොලර් ලක්ෂ 2ක් පඩි ගන්න ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් සහ උපදේශන කමිටු තියෙද්දී නිශ්චිත පුහුණුකරුවෙක් නැතිව නිත්‍ය පුහුණුකරුවෙක් නැතිව ලෝකයේ ප්‍රබලම 2020 රටවල් දෙකට එරෙහිව ඔවුන්ගේම රටවල් වලදී තරගාවලි දෙකක් අවසන් කරපු ශ්‍රී ලංකා කණ්ඩායම අපේ කොල්ලෝ ටික මේ තරගාවලි දෙකේදී ඉගෙන ගත්තේ මොනවද? දෙවන 2020 තරගයේ ක්‍රීඩා කරපු තනතේරුවට යාබද තනතේරුවේ තමයි මේ තරගයේ ක්‍රීඩා කළේ. පැවති කාලගුණ තත්වයක් එක්ක මේ තනතේරුව කලින් දවසට වඩා වියලි ස්වභාවයක් ගත බව තමයි තනතේරු වාර්තාවේදී රසල් ආනල්ඩ් පෙන්වා දුන්නේ. මේකත් එක්ක තනතේරුව දඟපන්දු යවන්නන්ට වඩාත් හිතකර වෙන්නට පුළුවන් කියන කාරණය ඔහු සඳහන් කළා. ඒ වගේම වේගපන්දු යවන්නන්ටත් ඉපිලීම සහ දෝලනය තිබෙන හොඳ තනතේරුවක් විදිහටයි මේ තනතේරුව හැඳින්වුනේ. කාසිය වාසිය දිනාගත්තේ දසුන් ශානක පෙරදැක්ම තුලදී අපි බලාපොරොත්තු වුණේ කාසිය වාසිය දිනාගත්තොත් පළමුවෙන් පන්දු යවයි කියලා. අපි දන්නවා මේ තනතිරුව තුල දෙවනවර පන්දුවට පහර දීලා ලකුණු හඹා යාම ඒ තරම් අපහසු කාරණයක් බවට පත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් පළවෙනි තරගයේදී ලකුණු 180 ඉක්මවා යාම නිසා වෙන්නට ඇති දසුන් ශානක තීරණය කළා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරය ලබා ගන්න. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතවයි තරගයට අවතීර්ණ වුණේ. කමිල් මිෂාර වෙනුවට ජනිත් ලියනගේ යලිත් කණ්ඩායමට කැඳවලා තිබුණා. ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රම වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේව යලිත් කණ්ඩායම තුලට කැඳවලා තිබුණා. ඉන්දියා කණ්ඩායම අපි පෙරදැක්මේදී බලාපොරොත්තු වුණා වගේම වෙනස්කම් රසක් සහිතවයි තරගයට අවතීර්ණ වුණේ. ඔවුන් වෙනස්කම් 4ක් සහිතව තරගයට ක්‍රීඩා කළා. ඉෂාන් කිෂන් කලින් තරගයේදී ලහිරු කුමාරගේ පන්දුවක් හිසේ වැදීමෙන් කම්පණයටපත් වුණා. මේ නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් වෙලා තිබුණා. බෑනෝ පිතිකරුවෙක් සහ පන්දු යවන්නන් 3 දෙනෙක් කණ්ඩායමෙන් ඉවත් කරලා පන්දු යවන්නන් 4 දෙනෙක් තමයි ඉන්දියා කණ්ඩායම තමන්ගේ 11 දෙනා ඇතුළට කැඳවලා තිබුණේ. ඉන්දියා කණ්ඩායමේ නවක වේග පන්දු යවන්නන දෙනා මොහමඩ් සිරාජ් සහ ආවේශ් ඛාන් ඉතාමත්ම මැනවින් ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ ග්‍රහණයට නතු කරගන්නට සමත් වුණා. සිරාජ් ධනුෂ්ක ගුණතිලකට යවපු පළමු පන්දුවෙන් ඔහු කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා. පන්දුව ඔහුගේ පිත්තේ යටි අග්‍රේ වැදිලා තමයි කඩුල්ල වෙතට ඇදී ගියේ. ධනුෂ්ක උත්සාහ කළේ පුල් පහරක් එල්ල කරමින් පන්දුව මිඩ් විකට් පැත්තට යවන්න. නමුත් මේ ආකාරයෙන් ඔහු දැවී යන්න හේතුව ඔහුගේ පාද චලනයේ තිබෙන දුර්වලතාවයක් කියලා තමයි අනුෂ සමරනායක මහතා විදුව එක කරපු කතාබහකදී පෙන්වා දුන්නේ. තනතිරුවේ ඉපිලීම සහ දෝලනය මැනවින් උපයෝගී කරගැනීමෙන් මොහමඩ් සිරාජ් සහ ආවේශ් ඛාන් ශ්‍රී ලංකා පිතිකරුවන් පීඩනයට පත් කරන්න සමත් වුණා. විශේෂයෙන්ම පැතුම් නිස්සංකට පන්දු 10ක් තුලදී ලබා ගන්නට හැකියාවක් ලැබුණේ එක ලකුණක් පමණයි. මේ නිසා පැතුම් නිස්සංක මේ ඕස්ට්‍රේලියා තරගාවලියේ ඉඳලා තියාගෙන ආපු Tamanගේ සංයමය එක මොහොතකින් බිඳී ගියා කියලා සටහන් කරන්නට පුළුවන්. ඔහු ඉහළින් පහරක් එල්ල කරන්න උත්සාහ කළා මිඩ් ඔෆ් කලාපයට ඉහළින්. නමුත් ප්‍රතිඵලයේ බවට පත් වුණේ එය උඩ පන්දුවක් ලෙසින් වෙන්කටේෂ් අයියර් විසින් රැක ගැනීම. ඉන් අනතුරුව චරිත් අසලංක ලකුණු වේගය වැඩි කර ගන්නට උත්සාහ කළා. නමුත් ඔහුටත් නිසි කල්යල් බලන්නේ නැතිව එල්ල කරපු පහරක් නිසා උඩ පන්දුවක් ලෙසින් කඩළු රකින්න ක්‍රීඩකයා වෙතට පන්දුව ඇදී ගියා. ඒ අවස්ථාවේදී පිත්තේ මුහුණත ඔහුට කඩුල්ල කෙලින් ආපු පන්දුව හරවා යවන්නට උත්සාහ කළේ මිඩෝන් පැත්තට. නමුත් පිත්තේ මුහුණත හරියට පන්දුවට වැදුන නැහැ. පිත්තේ පිටත අග්‍රේ වැදිච්ච පන්දුව උඩ පන්දුවක් ලෙසින් ඉහළ නැගුණා. ජනිත් ලියනගේ දැවී ගියේ රවි බිෂ්නෝයිගේ තියුණු දඟ කැවීමක් හමුවේ. රවි බිෂ්නෝයි තරමක් අසාමාන්‍ය විදිහට පන්දු යවන ක්‍රීඩකයෙක්. ඔහුගේ මේ පන්දු යවීමේ ඉරියව්වත් එක්ක ඔහුගේ පන්දු වෙන මාවත පිළිබඳව තේරුම් ගැනීම පිතිකරුවන්ට ඒ තරම් පහසු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ජනිත් ලියනගේ දැඩි පීඩනයකට ලක් වෙලා හිටියේ. පන්දු 19ක් තුලදී ඔහු ලකුණු 9ක් විතරයි ලබාගෙන හිටියේ. මෙයන්ෝ ජනිත්ට Tamanගේ ඇන්කර් රෝල් එක කරන්න තිබිච්ච හොඳම අවස්ථාවක් ඒ විදිහට ගිලිහි ගියා. ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් මේ තරගාවලිය තුලත් ඕස්ට්‍රේලියා තරගාවලිය තුලත් පවර් හිටර් කෙනෙක් විදිහට පාවිච්චි කරන්න තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අත්හදා බැලීමක් කළේ. නමුත් ඔහුට කිසිදු අවස්ථාවක ඔහු
ඔහුගේ ඒ භූමිකාවට හරියන ආකාරයෙන් පන්දුවට පහර දෙන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහුට හැම විටම උනේ ඇන්කර් රෝල් එකක් කරන්න අංක 5 පිටිකරුවා විදිහට ඇවිල්ලා කඩා වැටිච්ච මුල් පෙළ ශක්තිමත් කරමින් මේ ඉනිම ශක්තිමත් කිරීමේ වගකීම තමයි ඔහුට නිරන්තරයෙන් පැවරුනේ. මෙතනදිත් ලකුණු 29කට කඩලු 4ක්ව තිබෙදී දිනේෂ් චන්දිමාල් සහ දසුන් ශානක දෙදෙනා පිටියේ මැදට එකතු වෙන්නේ. දිනේෂ් චන්දිමාල් එතන සිට මේ ඉනිම ලීඩ් කරමින් යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා අරගෙන යන්නට අවශ්‍ය කරන අඩිතාලම දැම්මා. නමුත් ලකුණු 22ක් ලබා සිටියේදී බෑක්වර්ඩ් පොයින්ට් ක්‍රීඩකයා වෙතට ලබා දීපු උඩ පන්දුවකින් චන්දිමාල්ගේ ඉනිම අවසන් වුණා. ඉන් අනතුරුව දසුන් ශානක සහ චාමික කරුණාරත්න පන්දුවාර 15ක් වෙනකල් මේ ඉනිම සංයමයකින් යුතුව ගොඩනගන්නට සමත් වුණා. දිනේෂ් චන්දිමාල් පළවෙනි LPL තරගාවලියේදී ආරම්භක පිටිකරුවෙක් විදිහට ඉතාමත්ම සාර්ථක භූමිකාවක් ඉටු කරන්නට සමත් වුණා. නමුත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේදී ඔහුට ආරම්භක පිටිකරුවෙක් ලෙස කටයුතු කරන්නට ලැබුණේ අවස්ථා දෙකකදී විතරයි. එයින් පළවෙනි අවස්ථාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු නොදැවී ලකුණු 66ක් වාර්තා කරන්න සමත් වුණා. ඊළඟ අවස්ථාවේදී ලකුණු 5කට ඔහු දැවී ගියා. ඉතින් LPL තරගාවලියේදී දක්වපු දස්කම් වලට සාපේක්ෂව ජාතික කණ්ඩායම තුල ඔහුට සාධාරණ අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ඉන් අනතුරුව දෙවෙනි LPL තරගාවලිය තුලදී ඔහු තමන්ගේ භූමිකාව වෙනස් කරලා ෆිනිෂර් කෙනෙක් විදිහට තමන්ගේ රෝල් එක තමන්ට කරන්න පුළුවන් කියලා LPL තරගාවලිය තුලදී පෙන්වුවා. නමුත් ජාතික කණ්ඩායම තුලට ආවහම ඔහුට ඕස්ට්‍රේලියා තරගාවලියේදීත් ඉන්දියා තරගාවලියේදීත් ලැබිය හැකි ෆිනිෂර් රෝල් එක කරන්නට අවශ්‍ය කරන වටපිටාව අනෙකුත් පිටිකරුවන්ගෙන් මුල් පෙළ පිටිකරුවන්ගෙන් ලැබෙන ලකුණු ප්‍රමාණය ලැබිලා තිබුණේ නැහැ. ඉතින් ඔහුට හැම විටම ඇන්කර් රෝල් එකක් තමයි ක්‍රීඩා කරන්නට සිදු වුණේ. ඉතින් මේ නිසා දැන් බලාගෙන ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් චන්දි ෆිනිෂර් රෝල් එකට හරියන්නේ නැහැ කියලා. මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනයක් නොකළොත් අපි සාමාන්‍යයෙන් බැලුවම අපිට පේන කාරණේ මේක ඊටාම සාධාරණයි ප්‍රේක්ෂකයන්ට එහෙම පේනවා නම්. ඉතින් මේකත් එක්ක ලහිරු මදුශංක දේශීය පිටියේ දස්කම් දක්වමින් ඉන්නවා. ඔහු තුන්නිරියව ක්‍රීඩකයෙක්. එතකොට ඔහුට මේ පවර් හිටින් භූමිකාව කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පන්දු යැවීමෙන් ඔහුට පන්දුවාර 4ක් යවන්නට හැකියාව තිබෙනවා. මේකත් එක්කම ඔහු පිටියේ හොඳ පන්දු රකින්නෙක්. මේ සියල්ලත් එක්ක චන්දිගේ මේ ෆිනිෂර් රෝල් එක කියන එක අභියෝගයකට ලක් වෙනවා. එතකොට දිනේෂ් චන්දිමාල් මැද පෙළ පිටිකරුවෙක් විදිහට මේ කරපු රෝල් එකම ඉදිරියට යනවාද? එහෙමත් නැත්නම් ඔහුව අංක 3 පිටිකරුවා විදිහට යොදා ගන්නවාද? එහෙමත් නැත්නම් ඔහුට 20 කණ්ඩායමේ ස්ථානය අහිමි වෙනවාද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ඉදිරියේදී මතුවෙනවා. දසුන් ශානක කියන 20 පිටිකරුවා හරියටම අපිට අන්තර්ජාතික පිටියේදී දැක ගන්න හැකියාවක් ලැබුණේ මේ වසරේදී. පහුගිය තරගාවලි දෙකේදී ලෝකේ ප්‍රබලම 20 කණ්ඩායම් දෙකට එරෙහිව ඔහු Tamanගේ හොඳම ඉනිම 8 අතරින් ඉනිම 5ක් වාර්තා කරන්නට සමත් වෙලා තියෙන්නේ මේ පහුගිය තරගාවලි දෙකේදී. ලකුණු 30ට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 5ක් මෙතනදී සටහන් වෙනවා. ඒ වගේම පසුගිය තරගයේදී ලකුණු 29කට කඩලු 4ක් බිඳ වැටලා තියෙද්දී ඔහු පිටියට ඇවිල්ලා Tamanගේ හොඳම 20 ඉනිම වාර්තා කරන්න සමත් වෙනවා. පෙරදැක්ම වීඩියෝ වලදී අපි පෙන්වා දුන්නා වගේම දසුන් ශානක මේ තරගයේදීත් පිටියට එන්නේ පන්දුවාර 12ට කලින් ඔහු පන්දුවාර 15ක් වෙනකල් Tamanගේ ඉනිම හැමින් ගොඩනගලා එතනින් එහාට Tamanගේ ප්‍රහාරාත්මක ප්‍රතිකරණය දියත් කරන්නේ අවසන් පන්දුවාර 5 තුලදී ලකුණු 68ක් ඉන්දිය පන්දු යවන්නන්ට එරෙහිව ලබා ගැනීමෙන්. මෙතනදී අපිට දකින්න ලැබුණු විශේෂිතම කාරණේ තමයි ඔහුගේ පහරවල තිබෙන ප්‍රබලත්වය සහ ඔහුගේ විශ්වසනීය බව ඒ වෙනකොට කොයිතරම් ගොඩනැගිලා තිබුණාද කියන කාරණය. පන්දු පිටිය මොන ආකාරයට සකස් කරලා තිබුණත් දසුන්ගේ පහරවල තිබිච්ච ප්‍රබලතාවය නිසා ඔහුට 4 පහර සහ 6 පහර එල්ල කරන එක කිසිදු අභියෝගයක් බවට පත් වුණේ නැහැ. මේ අනුව දසුන් ශානක කියන නායකයා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරීත්වයේ දැන් තේරුම් ගත යුතු කාරණේ තමයි දසුන් ශානක පිටියට එන්නේ අංක 4ද 5ද 6ද 7ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඔහු පිටියට එනකොට ඔහුගේ රෝල් එක ඔහුට කරන්නට අවශ්‍ය කරන පන්දු සංඛ්‍යාවක් ඉතිරිව තිබියදී තමයි ඔහු පිටියට එන්න ඕනේ. අවම වශයෙන් පන්දු 48ක් ඉතිරි වෙලා තියෙද්දි පිටියට ආවොත් ඔහු බොහෝ විට ඔහුගේ රෝල් එක සාර්ථකව කරලා තියෙනවා. මේක LPL තරගාවලිය ඇතුළේදීත් ඒ වගේම අන්තර්ජාතික තලයේදීත් ඔහු පැහැදිලිව ඔප්පු කරලා තියෙන බව මේ දත්ත වාර්තා බැලුවාම පැහැදිලිවම පේනවා. ඉතින් මේ දේවල් පෙරදැක්ම වීඩියෝ එකේදී විදු ඉතාමත්ම පැහැදිලිව ඔබට පෙන්වා දුන්නා. අපේ පන්දුවේම පැත්තට යන්න කලින් මුල් පෙළ ප්‍රතිකරණය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මේක ඉදිරි වීඩියෝ එකකට ඉඟියක් විදිහටයි විදු ඔබට ලබා දෙන්නේ. මේ ඔබ දකින්නේ ලෝකයේ 20 ආරම්භක ප්‍රතිකරුවන් අතරේ අවම ඉනිම 20කට ක්‍රීඩා කළ ප්‍රතිකරුවන්ගේ දක්ෂතා. ස්ට්‍රයික් රේට් එක එහෙම නැත්නම් ප්‍රහාරාත්මක වේගය අනුව තමයි මේ ප්‍රතිකරුවන් පෙළගස්සලා තියෙන්නේ. මේ ලයිස්තුව බැලුවම ඔබට පේනවා ලංකාවෙන් බිහිවෙච්ච සාර්ථකම 20 ආරම්භක ප්‍රතිකරුවා බවට පත් වෙන්නේ මහේල ජයවර්ධන. ඊළඟට සනත් සහ කුසල් එක ළඟ ඉන්නවා. දැන් විදු ඔබට පෙන්වා දෙන්න යන්නේ පැතුම් නිස්සංක ඉදිරියේදී අභියෝගයට ලක් වෙන තැන. ලෝකයේ සෙසු ප්‍රතිකරුවන් අතර 20 ඉනිම 20කට වැඩි ක්‍රීඩා කරපු ආරම්භක ප්‍රතිකරුවන් 67ක් ඉන්නවා. ඒ අතරින් 49කගේ ස්ට්‍රයික් රේට් එක 120ට වැඩි.
මේ ඉන්නේ 120ට අඩු පිතිකරුවන් ලැයිස්තුව. මෙතනත් තමීම් ඉක්බාල්, හැමිල්ටන් මසකඩ් සහ ඒ වගේම ගෞතම් ගාම්බීර් වගේ ප්‍රබල පිතිකරුවන් කීප දෙනෙක් ඉන්නවා. පැතුම්ගේ ප්‍රහාරාත්මක වේගය 117යි. ඉදිරියේදී පැතුම්ට චෝදනාවක් එල්ල වෙනවා පැතුම්ගේ ස්ට්‍රයික් රේට් එක අඩු නිසා තමයි මැච් පරදින්නේ කියලා. මේක සාධාරණ කතාවක්ද? පැතුම් මෙතෙක් ක්‍රීඩා කරපු මේ ඉනිම අරගෙන බැලුවොත් අනෙක් පිතිකරුවන්ගේ සහයෝගයක් නොමැතිව ඔහු තනිවම ක්‍රීඩා කරපු ඉනිම ගණන තමයි වැඩි. එතකොට ඒ පැත්තෙන් සහයෝගයක් නැතුව ඒ පැත්තෙන් ලොකු පීඩනයක් තියෙද්දි ඔහුගේ ස්ට්‍රයික් රේට් එක වැඩි නොවීම සාධාරණයි. ඉතින් අනෙක් පැත්තේ පිතිකරුවන්ගෙන් සාධාරණ සහයෝගයක් ලැබුණා නම් ඔහුගේ ස්ට්‍රයික් රේට් එක මීට වඩා වැඩි වෙන්නට තිබුණා කියන එක තමයි විදුගේ අදහස. හරි. අපි ඒ කතාවත් පැත්තකින් තියලා පැතුම්ගේ ස්ට්‍රයික් රේට් එක මේ ගානමයි කියලා හිතමුකෝ. එතකොට ඔහු පන්දු 60ක් ක්‍රීඩා කරලා ලකුණු 80ක් ටීම් එකට අරන් දෙන්න පුළුවන් පිතිකරුවෙක්. ඒක ඔහු ඔප්පු කරලා තිනවා. ඔහු දිගු ඉනිම ගොඩනගන්නට සමත් වෙන ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ ඉනිමේ අවසන් භාගයේදී ඔහු ප්‍රවේගකාරීව ලකුණු රැස් කරලා ලකුණු 80ක් 85ක් කණ්ඩායමට එකතු කරන්නට සමත් වෙන ක්‍රීඩකයෙක්. එතකොට එක පැත්තකින් ඇණයක් ගැහුවා වගේ ලකුණු 85ක් ගන්න ක්‍රීඩකයෙක් ඉන්නවා නම් ඉතිරි පිතිකරුවන් 10 දෙනාට පන්දු 60ක් තුලදී ලකුණු 90ක් 100ක් ලබා ගන්න බැරි නම් අපි 20 ක්‍රිකට් ක්‍රීඩා කරලා තේරුමක් නැහැ. ඉතින් මේ නිසා අනෙක් පැත්තේ ක්‍රීඩකයන්ට මේ ලකුණු 90ක් 100ක් අපි හිතමු මේ ලකුණු සංඛ්‍යාව තව ලකුණු 10කින් 20කින් එහා මෙහා වුණත් අපිට බෝඩ් එකේ ලකුණු 160ක් ලකුණු 170ක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක ඕනෑම 20 තරගයකදී අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් බවට පත් වෙනවා. 2019 IPL තරගාවලියේදී පංජාබ් කිංස් කණ්ඩායම දිගටම තරග පරාජය වෙද්දී ඒ තරගාවලියේ වැඩිම ලකුණුලාභිය බවට පත් වුණේ KL රාහුල්. KL රාහුල් ආරම්භක පිතිකරුවෙක් විදිහට ඇවිල්ලා මේ පැතුම් කරන භූමිකාව හා සමාන භූමිකාවක් තමයි ඉටු කරන්නට සමත් වුණේ. එතනදී විදු පෙන්වා දුන්නා මේ තරග පරාජයන්ට හේතුව KL රාහුල්ගේ මේ ඉනිමද කියන කාරණේ. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ ඒ ඉනිමට අදාළව අනෙක් පැත්තේ පිතිකරුවන් පෙළගස්වා ගැනීම. දැන් පැතුම් නිසංක මේ ඉනිම ක්‍රීඩා කරනකොට අපිට අංක 2 3 4 ක්‍රීඩකයනුත් Tamanගේ ඉනිම හෙමින් ගොඩනගන ක්‍රීඩකයන් නම් මේ කාරණය අපිට අවශ්‍යදායක වෙන්න ඉඩ තියෙනවා. හැබැයි අපි බලන්න ඕනේ කාවද අපිට ක්‍රීඩා කරවන්නට පුළුවන් ඉහළ ප්‍රහාරාත්මක වේගයක් සහිත පිතිකරුවන් කියලා. මේ අනුව පැතුම්ගේ සහායක ආරම්භක පිතිකරුවා විය යුත්තේ කවුද කියන කාරණය පිළිබඳව තමයි විදු අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඔබට මේ දත්ත වාර්තා බැලුවහම පේනවා ලංකාවේ අවම වශයෙන් 20 අන්තර්ජාතික ඉනිම 10කදී ආරම්භක පිතිකරුවන් විදිහට කටයුතු කරපු ක්‍රීඩකයන්ගේ දත්ත වාර්තාවන්. මෙතනදී පැහැදිලිවම පේන කාරණයක් තමයි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සහ ප්‍රහාරාත්මක වේගය අතින් ඉදිරියෙන්ම ඉන්න පිතිකරුවා බවට පත් වෙන්නේ කුසල් මෙන්ඩිස්. ඉතින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවන් විදිහට කටයුතු කළ යුතුයි කියලා විදු දකින්නේ මේ ඉන්න ෆෝම් එකේ හැටියට. මේ ෆෝම් එක වෙනස් වෙන තැනකදී මේ මතය වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ දැනට තිබෙන තත්ත්වය උඩ මේ දෙදෙනා තමයි ලංකාවේ ආරම්භක පිතිකරුවන් විදිහට සුදුසුම පිතිකරුවන්. දැන් ඔබට අනිවාර්යෙන් ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට KJPට මොකද වෙන්නේ කියලා. මේ දත්ත වාර්තාව ඔබ බලනකොට ඔබට පැහැදිලිවම පේන කාරණයක් තමයි මේ තියෙන්නේ ලංකාවේ අංක 3 පිතිකරුවා විදිහට ඉනිම 10කට වැඩි සංඛ්‍යාවක් 20 අන්තර්ජාතික තරඟවලදී ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්ගේ ලැයිස්තුව. පැහැදිලිවම පේනවා අංක 3 ස්ථානයේ කුසල් ජනිත් පෙරේරා ඉහළම සාමාන්‍යයක් සහ ඉහළම ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන ක්‍රීඩා කරන බව. දැන් ඔබට මතුවෙන ප්‍රශ්නේ තමයි ධනුෂ්ක ගුණතිලක, අවිෂ්ක ප්‍රනාන්දු සහ නිරෝෂන් දික්වැල්ල මේ ගොල්ලන්ට මොකද වෙන්නේ කියන කාරණය. මේ තමයි rest and rotation policy එකේදී අපි යොදා ගන්න අපේ shadow players ලා බවට පත් වෙන්නේ. මේ ක්‍රීඩකයන් තමයි ආරම්භක පිතිකරණය සඳහා අපි rotate කරමින් යොදාගන්නේ. අපිට ඔවුන් ඉන්න ෆෝම් එකේ හැටියට එතනින් ඕනෙම කෙනෙක් ආරම්භක පිතිකරණයට ගේන්න පුළුවන් විදිහට අපි කණ්ඩායම සකසා ගත යුතුයි. ඉතින් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් ඉදිරි වීඩියෝ එකකින් විදු ඔබට කතා කරන්න සූදානම්. මේ rest and rotation policy එක කරන්න ලංකාවේ ක්‍රීඩකයෝ නැහැ කියලා කවුරු හරි කියනවා නම් මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම කණ්ඩායමේ ස්ථාන 11 සඳහාම සුදුසු ක්‍රීඩකයන් rest and rotation policy එක ක්‍රියාත්මක කරන්න සුදුසු ක්‍රීඩකයන් ඉන්නවා කියන කාරණය විදු පෙන්වා දෙනවා. ඒ නිසා ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔබට බලන්න පුළුවන් කොහොමද rest and rotation policy එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න කියලා. මෙහෙන් ඩොලර් ලක්ෂ ගණන් පඩි අරගෙන IPL strategy හදන ටොම් මෝඩිලට නොපෙනෙන දේවල් බොහොමයක් විදු ඉදිරියේදී ඔබට ප්‍රායෝගිකව පෙන්වා දෙන්න සූදානමින් ඉන්නේ. මේ තරගාවලියේ වැඩිම කඩලුලාභියා කවුද? මේ තරගාවලිය තුලදී ශ්‍රී ලංකාවේ කඩලු 16ක් බිඳ වැටෙනවා. ඉන්දියා කණ්ඩායමේ බිඳ වැටෙන්නේ කඩලු 9ක් පමණයි. මේ බිඳ වැටිච්ච කඩලු 9න් කඩලු 5ක්ම දබා ගන්නේ ලහිරු කුමාර. ඉතින් ලහිරු කුමාරව අපිට විකට් ටේකින් ඔප්ෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට
මුල් පන්දුවාර 12 ඇතුළේදී ඔහුගේ පන්දුවාර 4ම එහෙම නැත්නම් පන්දුවාර 3ක් යවා ගන්න පුළුවන් නම් අඩු ලකුණු සංඛ්‍යාවකට ඔහුට කඩුල්ලක් දෙකක් ලබා දෙන්න පුළුවන් නම් මේක ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය කරන සාධකයක් බවට පත් වෙන්න පුළුවන් සහ ඔහුගේ හැකියාව අපිට ප්‍රයෝජනවත් ආකාරයට කණ්ඩායමට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ තරගාවලිය තුලදී අපිට තිබිච්ච ප්‍රධාන අඩුපාඩුවක් තමයි විකට් ටේකින් බෝලර්ස්ලා නොමැතිවීම, වනිඳු සහ මහේෂ් තීක්ෂණ නොමැතිවීම සෑහෙන අඩුවක් විදිහට මේ තරගාවලිය පුරාම අපිට දැනුණු කාරණයක් බවට පත් වුණා. ශ්‍රේයස් අයියර් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවතන්නට නොහැකි වෙන ආකාරයෙන් තමන්ගේ ප්‍රතිකරණය දියත් කළේ පිටම වාර්තා කරපු 3 වන 20 අන්තර්ජාතික අර්ධශතකයක් වාර්තා කරමින් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වෙමින්. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම මේ තරගයේදී අභියෝගයකට ලක් වුණා. ජෙෆ්රි වැන්ඩසි ආබාධයකට ලක් වුණා. ඒ වගේම දසුන් ශානක උඩ පන්දුවක් රැක ගන්නට ගිහිල්ලා ආබාධයකට ලක් වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන්නන් දෙදෙනෙක් අහිමි වුණා. වැන්ඩසි පන්දුවාර 2යි පන්දු 2ක් පමණයි ක්‍රියාත්මක කළේ. ඉතින් මෙතනදී කණ්ඩායමේ නායකත්වය දරුවේ චරිත අසලංක උපනායකයා විසින් මෙතනදී ගත්තු තීරණ චරිත අසලංකගේ තනි තීරණ නොවන බව තමයි විදුගේ විශ්වාසය. මොකද චරිත තනියෙන් තීරණ ගත්තා නම් මීට වඩා වෙනස් තීරණ ගන්න තිබුණා කියන එකයි විදු දකින්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාවේදී කටයුතු කරපු ආකාරය ඉතාමත්ම ඍණාත්මක විදිහට තමයි විදු දකින්නේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු යවන්නන් 4 දෙනෙක් විතරයි ඉතිරි වෙලා හිටියේ. වැන්ඩසි පන්දුවාර 2ක් ක්‍රියාත්මක කරලා තිබුණා. ඔහුගේ ඉතිරි පන්දු 4 යැවීම සඳහා කැඳෙව්වේ චාමික කරුණාරත්න. ඉතින් මෙතනදී ශ්‍රී ලංකා කණ්ඩායම බලන්න නැත්තේ මේ පිටිකරුවන් හොඳින් පන්දුවට පහර දෙමින් සිටින නිසා හොඳම පන්දු යවන්නන් යොදා ගනිමින් පන්දු යවන්න. නමුත් අපිට මේ වෙන විටත් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සෑහෙන ඈතට ගිහිල්ලා තිබුණේ ශ්‍රේයස් අයියර් හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. ඒ වගේම වෙන්කටේෂ් අයියර්, දීපක් හූඩා ඔහුට හොඳ සහයෝගයක් ලබා දෙමින් හිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම කල්පනා කළ යුතුව තිබුණු කාරණේ තමයි Tamanගේ ඉන්න ජෙනුයින් බෝලර්ස්ලා 4 දෙනාගෙන් මේ පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම යවුවත් අපිට යවන්න පුළුවන් පන්දුවාර 18ක් විතරයි. ඉතින් එතකොට තව පන්දුවාර 2ක් ඉතිරි වෙනවා. මේ වෙද්දී තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සෑහෙන ඈතට ගිහිල්ලා තිබුණු නිසා අපිට පන්දුවාර 18ක් වෙද්දී ඉන්දියා කණ්ඩායමේ කඩලු 10ම දවා ගැනීමේ හැකියාවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඉතින් එහෙමනම් යම් හේකින් මේ ජෙනුයින් බෝලර්ස්ලා 4 දෙනා පන්දුවාර 18 අවසන් වෙනකල් ඉන්දියා කණ්ඩායමට Tamanගේ ඉලක්කයට යා නොදී රඳවා ගන්න සමත් වුණා නම් ඉතිරි පන්දුවාර 2 ක්‍රියාත්මක කරන්න වෙන්නේ විකල්ප පන්දු යවන්නන් දෙන්නෙකුට. චරිත අසලංකට එහෙම නැත්නම් දනුෂ්ක ගුණතිලකට. ඉතින් එහෙම වුණා නම් මේ පන්දුවාර 2 පන්දු යවන්නන් දෙදෙනෙකුට තමයි ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඉතින් ඇයි මේ වෙලාවේදී අපි ටිකක් පොසිටිව් විදිහට කල්පනා කරලා ඒ ඔප්ෂනල් බෝලර්ව කලින් කැඳෙව්වේ නැත්තේ? මොකද එතනින් සමහර විට තරගය වෙනස් වෙන්නට තිබුණා. තරගය කොහොමද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈතට ගිහිල්ලා තිබුණේ. එතනදී ඔප්ෂනල් බෝලර් කෙනෙක් කැඳෙව්වා නම් සමහර විට වෙනසක් කරන්නට හැකියාවක් තිබුණා. කොහොමත් නැති වෙන්න දෙයක් නැති එකේ මේක අපිට අත්හදා බලන්නට තිබුණා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි මේ ඔප්ෂනල් බෝලර්ස්ලා අඩුවෙන්ම පාවිච්චි කරන කණ්ඩායම විදිහට විදූ දකින්නේ 20 අන්තර්ජාතික තරගවලදී. මේක ශ්‍රී ලංකා කණ්ඩායමට ඍණාත්මක විදිහට බලපාන කාරණයක් විදිහටයි විදූ නම් දකින්නේ. ටර්නින් පොයින්ට් එක දසුන්ගේ ප්‍රහාරාත්මක ඉනිම පන්දුවාර 15කදී කඩලු 5ක් විඳවට ලකුණු 78ක් තිබිච්ච ශ්‍රී ලංකා ඉනිම ලකුණු 146ක් දක්වා අරගෙන යන්න සමත් වුණේ දසුන් ශානකගේ මේ සුපිරි ඉනිම නිසා. දසුන් ශානක තමන්ගේ 3 වන 20 අර්ධශතකයේ වාර්තා කළේ තමන්ගේ හොඳම 20 ඉනිම මේ තරගයේදී සටහන් කරගනිමින් ශ්‍රේයස් අයියර් තමන්ගේ 20 අන්තර්ජාතික 6 වෙනි අර්ධශතකයේ මේ තරගයේදී වාර්තා කරන්න සමත් වුණේ තරගාවලිය පුරා නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 204ක් මේ තරගාවලිය තුල ලබා ගැනීමෙන් මීට කලින් ද්විපාර්ශ්වීය 20 තරගාවලියක තරග 3කින් සමන්විත තරගාවලියක වැඩිම ලකුණු සංඛ්‍යාව නොදැවී රැස් කරපු ක්‍රීඩකයා විදිහට වාර්තාව තියලා තිබුණේ ඩේවිඩ් වෝනර්. ශ්‍රේයස් අයියර් දෙවෙනි තැනට පත් වෙන්නට සමත් වුණා. ඩේවිඩ් වෝනර් මේ වාර්තාව තියලා තින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වීම විශේෂත්වයක්. ඉන්දියා කණ්ඩායම ලබාගත් පිට ලබාගත් 12 වන 20 අන්තර්ජාතික ජයග්‍රහණයේ විදිහටයි මේ සටහන් උනේ. මේ අනුව වැඩිම 20 අන්තර්ජාතික ජයග්‍රහණ සංඛ්‍යාවක් නොකඩවා ලබාගත් රටවල් අතරට ඔවුන් එකතු වෙන්නේ ඇෆ්ගනිස්තානය සහ රොමේනියාව සමග සම තත්වයට පත් වෙමින්. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් 83 වන 20 අන්තර්ජාතික පරාජය විදිහටයි මේ පරාජය සටහන් උනේ. මේ අනුව 20 අන්තර්ජාතික පිටියේ වැඩිම පරාජයන් ලබාගත් කණ්ඩායම විදිහටයි ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා අතරේ රැඳෙන්නේ. තවදුරටත් ඉන්දියා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම වල පළවෙනි ස්ථානය රඳවා ගන්නට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් 10 වෙනි ස්ථානය දක්වා පහළට වැටුණා.
තුරට බිඳුවක් ලෙස මේ තරගාවලිය පරාජයට පත් වුණත් දසුන් ශානකගේ ප්‍රතිකරණ ඒ වගේම ප්‍රතුම් නිසංගගේ ප්‍රතිකරණය සහ ලහිරු කුමාරගේ මේ කඩුළු ලබා ගැනීම අපිට මේ තරගාවලිය තුලදී ලැබිච්ච සාධනීය ලක්ෂණ විදිහට හඳුන්වන්නට හැකියාවක් තිබෙනවා. චරිත අසලංක ඒ වගේම ප්‍රවීන් ජයවික්‍රම අපිට බලාපොරොත්තු වෙච්ච තරම් දස්කම් ඔවුන් වෙතින් මේ තරගාවලිය තුලදී දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම බින්රු රොනාල්ඩෝගෙනුත් බලාපොරොත්තු වෙච්ච තරම් දායකත්වයක් මේ තරගාවලිය තුලදී පන්දු යවන්නෙක් විදිහට අපිට ලැබුණේ නැහැ. ඉතින් හැම පිටිකරුවෙක්ම හැම ක්‍රීඩකයෙකුම හැම තරගාවලියකම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ට ඉදිරි තරගාවලිවලදී වඩාත් සාධනීය දායකත්වයක් දක්වන්නට හැකියාව ලැබේවි. ජනිත් ලියනගේ සහ කමිල් මිෂාර තමන්ට ලබා දීපු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත්තාද කියන එක පිළිබඳව සැකයක් තිබෙනවා. ඒ වගේම කමිල් මිෂාර ඩෙබියු කළ යුත්තේ එක් දින තරඟවලින්ද 2020 තරඟවලින්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ ක්‍රීඩකින් දෙදෙනාම අන්තර්ජාතික පිටියේ තමන්ගේ පන්දු රැකීම තව දුරටත් දියුණු කරගත යුතුයි කියන එක නම් පැහැදිලිවම අපිට දකින්නට ලැබිච්ච කාරණයක්. කොහොමවත් මේ තරඟාවලි දෙකේදීම අපිට සෑහෙන සාධනීය දේවල් රසක් දැක ගන්නට හැකියාවක් ලැබෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබලම ක්‍රීඩකයන් රසක් නොමැතිව තමයි මේ තරඟාවලියට ක්‍රීඩා කළේ. ඉතින් දක්වපු දක්ෂතා පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. හැබැයි දක්වපු දක්ෂතාවල අපිට සාධනීය පැත්තකුත් දකින්නට ලැබුණා. ඉතින් මේ දේවල් එක්ක ඉදිරියේදී කොහොමද අපි තරඟාවලි සැලසුම් කරන්නේ, ඉදිරියේදී අපේ කණ්ඩායම මොන වගේ වෙයිද කියලා ඉදිරි වීඩියෝ වලින් අපි කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික්විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් ලැබෙනවා. ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියේ දෙවෙනි තරඟාවලියට ශ්‍රී ලංකාව ප්‍රබල ඉන්දිය කණ්ඩායමත් එක්ක ඉන්දිය බිමේදී මුණ ගැහෙනවා. මාර්තු මාසේ 4 වෙනිදා තමයි තරගාවලිය ආරම්භ වෙන්නේ. මේ තරගාවලිය අපේ සූදානම කොහොමද කියලා අපි පෙරදැක්ම වීඩියෝ එකෙන් ඉක්මනින්ම කතා කරනවා. ඉතින් ක්‍රික්විදු එක්ක එකතු වෙලා ඉන්න දෙකින් දිගටම ආදර ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.